කවුරුත් මතක් කරන්නේ මට. ඉස්සර නම් කියනවා. සර් රෙකෝඩින් දාන්නනේ. දාන්න කියන. දැන් මම කියනවා. සර් රෙකෝඩින් දාන්න මම දැම්මා. හරි. එන්න මගේ ළමයි. අපිට වෙලාව නැහැ. ඔය මේ හරි. සම්බන්ධ වෙන කට්ටිය දැන් අහන්න එපා කොහෙන්ද සම්බන්ධුනේ කියලා. පිටු අංක 15ට යන්න. එතකොට මගේ ළමයි මේ ප්‍රස්තාර වගේක් තියෙනවනේ. 12014 ප්‍රස්තාර ටික තියෙනවා. ඒක චුට්ටක් තියෙන දෙනා ওই ප්‍රස්තාර පාඩම ඉවර කරගන්න ඕනේ. බොහෝ විට එක්ස්ට්‍රා පන්තියක් වැටෙයි. හෙට කවද දවස බ්‍රහස්පතින්දා. සිකුරාදා වගේ එක්ස්ට්‍රා පන්තියක් වැටෙයි වාගේ. සිකුරාදා දවසේ එක්ස්ට්‍රා පන්තියක් වැටෙයි. ඇයි ඒ සමුදෝය ආවේ පරක්කු වෙලා. ඇවිල්ලි වෙලා මේ තාක්ෂණයේ මොකද්ද මොකද්ද? ඔව් ඔන්න ඉතින්. සර් ටියුටර් මොකක්ද සර්? අනේ අගෝස්තු නිබන්ධන අගෝස්තු ඒ කියන්නේ ගිය මාසේ ටියුට් එකේ පිටු අංක 15. හරිනේ? හරි මං මයික් ඔෆ් කරනවා අත උස්සන් ඉන්න කට්ටිය අත පස්සේ පල්ලෙහාට දාන්න අවශ්‍ය කෙනෙක් විතරක් අත උස්සන්න ඊට පස්සේ හරි අපි යමු ලස්සන බලන්න ඔයාගේ තියෙනවා පේපර්ස් වල මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාන දෙවන වාර විභාගය ඔව් මගේ ළමයි දැන් පාඩම් වලින් එහෙම ගණන් ටික හදලා ඇතිනේ ගණන් එහෙම හදලා ඇතිනේ මගේ ළමයි හොඳයි හොඳයි හරිද පිටු අංක අයියෝ මේක නිල් පාට වෙනවනේ මේක නිල් පාට වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ මොකක් හරි හේතුවක් තියෙනවා නිල් පාට වෙනවා කෙල්ලුණ ගමන් හරි ඔය අද ගණන් හදන්න වෙන්නේ නිල් වෙවි ඉන්න වෙන්නේ එන්නේ අම්මගේ ළමයි වෙන වැඩ කරන්න එපා ඔන්න මම ලොකු කරලා පෙන්නලා තියෙනවා පේපර්ස් පොත ගන්න බලමු බලන්න එන්නේ යන් ගාන කියනවා මෙහෙම ඔරලෝසුවක් ඔව් අතේ බඳින එකක් හරි බෙල්ලේ බඳින එකක් හරි බිත්තිය ගහන එකක් හරි රුපියල් 1650කට විකිණීමෙන් 10%ක ලාභයක් ලැබේ ඔරලෝසුවේ ගත් මිල සොයන්න අන්න විකුණුම් මිල දීලා මේ තියෙන විකුණුම් මිල 1650 කියන්නේ විකුණුම් මිල තමයි මේ 1650 ගානේ කියනවා 10%ක ලාභයක් ලාභ ප්‍රතිශතය 10%ක් මේක ඇතුලේ හැංගිච්ච ඉලක්කම් මාත් එක්ක ලියමු ලියන්න වෙලාව දෙන්නේ මාත් එක්ක ලියමු එන්න 100ට 10ක් කියන්නේ ළමයි 100ට 10ක් කියද්දී 100 ඉන්නවා මගේ ළමයි 10 ඉන්නවා ඒතර ලාභය මේ ලාභ ප්‍රතිශතයක් ලාභය හැදෙන්නේ මොක පදනම් වෙලාද ලාභය හැදෙන්නේ ගත්ත මිල පදනම් වෙලා ගත්ත මිලට ලාභය එකතු වුණාම තමයි විකුණුම් මිල තීරණය වෙන්නේ වේගය වැඩි ලාභය හැදෙන්නේ ගත් මිල පදනම් වෙලා එහෙනම් 100 කියන්නේ ගත් මිල 10 කියන්නේ ලාභය භාණ්ඩය 100ට ගත්තොත් ලාභය 10යි ඔයා ලාභය 10යි කියන්නේ ඔයා මේක ඇතුලේ හැංගිච්ච තව එක්කෙනෙක් ඉන්නවා විකුණුම් මිල ගත්ත මිලට ලාභය එකතු වුණාම විකුණුම් මිල එනක 110යි මේ ඇවිල්ලා විකුණුම් මිල වී මිල කියන්නේ විකුණුම් මිල හොඳේ හරි විකුණුම් මිල හරි දැන් මම ගානේ දන්නවා විකුණුම් මිල මේ ගානේ දීලා තිබි විකුණුම් මිල මගෙන් අහන්නේ ගත් මිල මේ අච්චර මෙච්චර කොච්චරද එම යහන්නේ විකුණුම් මිල 1650 දී ඔයාගෙන් අහනවා ගත්ත මිල මේ මෙයාව අහනවා හරි ඕක ඇඳගන්න ඔය ලස්සන රූපේ ඇඳගන්න අර මේ ඔයාගේ දිග කාඩ් එකක් මම දීලා තියෙනවනේ ඒ දිග කාඩ් එක හොඳේ දිග කාඩ් එක ළඟින් තියාගන්න හොඳේ අර ඔයා රුපියල් 600ක්ද 700ක්ද දීලා ගත්තේ 700ක්ද 800ක්ද මතක නැහැ දිග කාඩ් එකක් ගත්ත නේද ඒ කාඩ් එක තියාගන්න මං බලමු මේ මාසේ මැදදී ටියුට් ටික දාන්නම් 9 වසර තියෙනවා ටියුට් 1 2 3 එකක් නේ දුන්නේ එක ටියුට් එකනේ දීලා තියෙන්නේ 2 3 ටියුට් දෙන්න තියෙනවා ඒ ටික මම දෙන්නම් අද මම ඔක්කොම චෙක් කරලා තියෙන්නේ ඒ ටික මම දෙන්නම් හරිනේ හරි එන්න යා ඒ අනුව ගත්තොත් මට ඕනේ ගත්ත මිල හොයන්න එන්න අච්චර මෙච්චර කොච්චර හොයමු එන්න මට හොයන්න තියෙන්නේ ගත් මිල මම දන්නේ විකුණුම් මිල යටින් ලියමු විකුණුම් මිල දීලා තියෙනවා ගත්ත මිල හොයන්න තියෙනවා මම දන්නවා විකුණුම් මිල 110ක් වෙනකොට ඊට අදාළ ගත්ත මිල 100යි විකුණුම් මිල 110ක් වෙනකොට ඊට අදාළ ගත්ත මිල 100යි
මම හොයාගන්න ඕනේ විකුණුම් මිල 1650ක් වෙනකොට කොච්චරක්ද කියලා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මතකද දන්නේ? අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර තනි වෙච්ච කෙනා පල්ලෙහාට ගත්තා. මාත් එක්ක හදමු. තනි වෙච්ච කෙනා 100 පල්ලෙහාට ගත්තා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් බෙදනවා එක්කෙනෙක්ගෙන් ಗುಣ කරනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් බෙදනවා එක්කෙනෙක්ගෙන් ಗುಣ කරනවා. කල්පනා කරානේ 110කදී 100යි නම් 1650කදී මෙතෙන්ට එන්න ඕන උත්තරේ අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්නේ 1650න් වැඩි කරනවා 110න් බෙදනවා. 1650න් වැඩි කරනවා 110න් බෙදනවා. කපල කරලා ගමු. වෙලාවට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 11 වරක් 1යි 11 වරක් 1යි 5ක් ඉදිරි 55ට 5යි. ඒ කියන්නේ පුතා 1500යි. ගත් මිල රුපියල් 1500යි. හදා ගන්නටක් ගාලා ලියන්න. ඉක්මන් කරලා ලියමු. ඉක්මන් කරලා ලියමු. ඉක්මන් කරලා ලියමු. හරි හරි දෙවෙනි ගාන බලමු පුතා දෙවෙනි ගාන බලමු දැන් සම්බන්ධ වෙච්ච ළමයි පිටු අංක 15 පේපර් එකේ කෙටි ප්‍රශ්න පේපරේ කරන්නේ හරි සමීකරණ ගානක් මේ සමීකරණ ගානක් තියෙන්නේ හදමු මගේ ළමයි එන්න මාත් එක්ක ලියමු x බෙදීම 3 ධන 2 සමානයි 14යි සමීකරණේ x ට ඈතින් ඉන්නේ එකතු කිරීම දෙකක් එකතු කිරීම දෙක අයින් කරන්න මොකද කරේ එකතු කිරීම දෙක අයින් කරන අඩු කිරීම දෙකක් දැම්ම දෙපැත්තටම. ඇයි දෙපැත්තටම අඩු කිරීම දෙකක් දැම්මේ? සමබරතාවය රැක් ගන්න. මේ දෙකට මේ දෙක කපලා ගියා. එතන මොකද වුනේ? මෙතන ඉතුරුනා x බෙදීම 3 සමානයි 12යි. හරි. ඊට පස්සේ බෙදීමේ 3 අයින් කරන්න මොකද කරේ? ಗುಣ කිරීමේ 3ක් දැම්ම දෙපැත්තටම. ඒ අනුව මේ 3ට මේ 3 කපලා යනවා. එතකොට x සමානයි 36යි. x සමානයි 36යි. හරිද බලන්න. x සමානයි 36යි. හරි. හරි. දැන් සම්බන්ධ වෙච්ච අය පිටු අංක 15 පුතා නිබන්ධනවල පිටු අංක 15 කෙටි ප්‍රශ්නවල තුන්වෙනි එක දැන් කරන්න හදන්නේ. දැන් සම්බන්ධ වෙච්ච අය ගුණ 4 ගණන් දෙක කරන්න හදන්නේ. බලමු. තුන්වෙනි එක වෘත්තාකාර පියනක පරිධිය නූලකින් මැන බැලුව විට ඒකක 66කි. ඒ කියන්නේ පරිධිය සීගියාගේ 66යි. අපි මේක හැදුවා වෙලාවට. ඒකක 66කි. ෆයි සඳහා 7න් 22ද මොකක්? ෆයි සඳහා 8න් මොකද? ෆයි සඳහා 7න් 22 ලෙසගෙන පියනේ විස්කම්භය ගණනය කරන්න. පොඩ්ඩක් ඉන්නකෝ ලියමු තරුවක් දාලා. පරිධිය සෙවීම සඳහා තරුවක් දාලා ලියමු. පරිධිය C වරහන් තුල C දාගන්න. සෙවීම සඳහා භාවිතා කරනු ලබන සූත්‍ර වනුයේ මතකද දන්නේ අරය දන්නව නම් 2πr නේ කමා c සමානයි 2πr නැත්නම් c සමානයි 5d c සමානයි 2πr නැත්නම් c සමානයි 5d හරිද
සූත්‍රවලින් ගාන ඉල්ලන්නේ විස්කම්බය. විස්කම්බය වෙනවා මෙයා තමයි ගන්න වෙන්නේ. පරිධිය දීලා තියෙන 66යි. පරිධිය 66යි. එන්නේ ඒ අනුව මම හදනවා පරිධියගේ 66යි. ඒකක 5 සඳහා 7න් 22 ගන්න කියලා කිව්වා. D වහන විස්කම්බය අහනවා. ඔයයි මයි දන්නවා වැඩි කිරීමේ 7න් 22 අයින් කරන්න. වැඩි කිරීමේ 7න් 22 අයින් කරන්න. මේ වැඩි කිරීමේ 7න් 22 නේ යාගේ පරස්පරයෙන් වැඩි කරා නම් හරි 22කින් 7න් වැඩි කරා නම් හරි. එහෙමනේ චූටි කාලේ ඉගෙන ගත්තේ. 7න් 22 අයින් කරන්න යාගේ පරස්පරයෙන් වැඩි කරා නම් හරි කියලා ඉගෙන ගත්තා. මේ වැඩි කිරීම 22 අයින් කරන්න බෙදනවා. බෙදපු 7 අයින් කරන්න වැඩි කරනවා. මේ 7ට මේ 7 කැපෙනවා. මේ 22ට මේ 22 කැපෙනවා. 22 එකයි 22 3යි. 3 වරක් 7 21යි. ඒ අනුව D මේ පැත්තේනවා 21යි. එනවා D සමානයි ඒකක 21යි. ඒකක 21යි. විස්කම්බය අහන්නේ ඒකක 21යි. හරිද බලන්න. හරි ඊළඟ ගාන බලමු ඔහොම. ඔහොම ඊළඟ ගාන බලමු. දැනට ඔය සම්බන්ධ වෙන කට්ටිය අගෝස්තු නිබන්ධන පිටු අංක 15 ඉරි ප්‍රශ්න වල 7 හරි. ගාන කියනවා දෙකේ පාදේවා අගේ හොයන්න. යමු දෙකේ පාද සංඛ්‍යා දෙකක්. 1 1 1 බිංදුව දෙකේ පාදයට. අනිත් එක 1 1 දෙකේ පාදයට. එකතු කරන්න තියෙන්නේ. එකතු කරමු. බිංදුවයි 1යි ගැටලුවක් නෑ 1යි. 1යි 1යි කියන්නේ දෙකේ ගොඩක්. බිංදුවයි දෙකේ ගොඩක් එහා පැත්තට ගියාම එකක් වෙනවා. 10 ගොඩක් එහා පැත්තට ගියාම එකක් වෙනවා වගේ තමයි. දෙකේ පාදේවනේ 1 1යි 2යි 2යි කියන්නේ බිංදුවයි දෙකේ ගොඩක් මේ පැත්තට එකක් එනවා. 1 1යි 2යි දෙකේ ගොඩක් බිංදුවයි මේ පැත්තට එකක් එනවා 1යි. දෙකේ පාද. 1 බිංදුව බිංදුව 1 1යි බිංදුව 3 1 දෙකේ පාදය එකතු කරාම වගේ දෙවෙනි පාඩම දීමීය සංඛ්‍යා. දීමීය සංඛ්‍යා හරිද බලන්න. හදාගන්න මාත් එකට අක් ගාලා දෙන්න බෑ වැඩි වෙලාවක්. 5ට යමු. වේගය වැඩිනේ. මාත් එක්ක කරමු. මං අයියෝ. එකක් වෙනකොට එකක්. දැන් නම් කේන් තියනවා මට. නිල් පාට වෙනවා බෝඩ් එක. හොඳටම ඇති නිල් වුණා. නිල් වෙන්න දෙන්න හදන්නේ නැත්තම්. එය පස්වෙනි ගාන. හරි ජ්‍යාමිතිය ගාන ප්‍රමේය ලියන්න වෙනවා. ප්‍රමේය ලියන්න වෙනවා. මම ආසයි සමාන්තර රේඛා සම්බන්ධ ප්‍රමේයක් අහන්න මේ ඉන්න කෙනෙක්ගේ. ඕ බලන්න ඉන්න කට්ටිය. ඉන්න අයගෙන් ප්‍රමේයක් අහන්න. පියුෂා සමාන්තර රේඛා සම්බන්ධ ප්‍රමේය මොකද්ද පුතා? සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපිච්ච ප්‍රමේය. පියුෂා සෙනුග සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ. තව එච්චරයිද? ඒකාන්තර කෝණ සමාන වෙන විතරයිද? දෙව්වින් අනුරූපී කෝණ සමාන වේ. එච්චරයිද?
මිත්‍ර කෝණවල එකතුව අංශක 180. අනිවාර්යෙන් ඔව්. කමේෂා උමාගේ කමේෂා නිසාදී හරි. ලියෝ අපි තරුවක් දාලා මෙහෙම සමාන්තර සරල රේඛා දෙකක් තරුවක් දාලා ලියමු පුතා හැමෝම සමාන්තර සරල රේඛා දෙකක් එන්න හැමෝම ලියමු තරුවක් දාලා ලියමු සමාන්තර සරල රේඛා දෙකක් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කපල යනකොට කියනවා අපි ඡේදනය වීමෙන් මේ සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා තුන්වෙනි එක කපල මේ තීරයක් රේඛාවෙන් ඡේදන කපල ගියා ඡේදනය වීමෙන් කමා එක ඡේදනය වීමෙන් සෑදෙන එක ඒකාන්තර කෝණ වරහන දෙදාම විසෙන් සමාන වේ ඒකාන්තර කෝණ සමාන වේ දෙක අනුරූපී කෝණ මගේ ළමයි අනුරූපී කෝණ F අකුර කොටු F මේ මෙහෙම F සමාන වේ අනුරූපී කෝණ සමාන වේ ඊළඟ එක මිත්‍ර කෝණවල මිත්‍ර කෝණ කියන්නේ කොටු C මිත්‍ර කෝණ වල එකතුව අංශක 180කි මිත්‍ර කෝණවල එකතුව අංශක 180කි සමාන්තර සරල රේඛා දෙකක් තීරක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන එක ඒකාන්තර කෝණ සමාන වේ දෙක අනුරූපී කෝණ සමාන වේ තුන මිත්‍ර කෝණවල එකතුව අංශක 180කි කියලා මට ගානේ x හා y ගියගෙන් හොයන්න ඕනේ. ඔයාට පේනවද දන්නේ x හොයාගන්න පුළුවන් මෙහෙම මේ. මෙන්න මෙතන කොටු c පේනවද? මෙයාවයි. එයාවයි පේනවනේ. එහෙනම් ලියමු xy 115 එකතු කරාම සමානයි 180යි. කොහොමද ලියන්නේ? x ධන 115 සමානයි අංශක 180යි. හේතුව මිත්‍ර කෝණ. එහෙනම් x හොයන්න පුළුවන්. යන් x හොයන්න. x ධන 115 අයින් කරන්න මොකද කරන්නේ? ධන 115 අයින් කරන් ඍණ 115ක් දානවා. මෙයාට මෙයා කපල ගිහිල්ලා x සමානයි අංශක 65යි. හදාගමු. හරි. ඊළඟට අපිට ප්‍රමේයක් එනවා ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයක්. ඒකත් ලියමු. ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයක්. එන ලියමු. මෙතුජ කියන්න. මෙතුජ මොකද පුතා ගැටලුව අත උස්සන්නේ? උඩේ එකේ x හා y දෙකම නේද හොයන්න තියෙන්නේ. මොකද්ද? සර් මේක x හා y නේද හොයන්න තියෙන්නේ. අපි හිතුවේ x විතරයි නේද? මොකද පුතා? ඇහුන්නේ මෙතුජ? හරි තරුවක් දාලා ලියමු පුතා මේ ප්‍රමේය ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ලියමු. හරිනේ x ගාගේ හොයාගත්තා. ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය ලියමු එන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන්
පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන පාදයක් දික් කරාම හැදෙනවා බාහිර කෝණයන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි සම්මුඛ කෝණ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වෙයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වෙයි. කියලා චූටි රූපයක් ඇඳලා පෙන්නමු මෙහෙම. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. එයාගේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය මෙයා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මෙයා. බාහිර කෝණයයි අභ්‍යන්තර සම්මුඛ කෝණයයි. හරිද බලන්න? මෙයා A නම් මෙයා B නම් මෙයා C නම් අපි දන්නවා A ධන B ගගේ සමානයි C ට. A ධන B ගගේ සමානයි C ට. පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. ඇඳලා පෙන්නන්න. අපි යනවා මේ ගාන හදන්න. x ගියගේ හොයාගත්ත 65යි කියලානේ. x ගියගේ හොයාගත්ත 65යි කියලා. එතන මෙතන 65යි. ඔයාලට පෙන්නනද මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි කියලා? දැන් y ගියගේ හොයන්න පුළුවන් y සමානයි 65 ධන 60. ඒතර y සමානයි අංශක 125යි. ඇයි ත්‍රිකෝණයක පාදයක් දික්කෙන සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව සමානයි. හරිද බලන්න. ප්‍රමයන් වලින් ආව හරිද බලන්න. ජ්‍යාමිතියේ ප්‍රමයන් වලින් ගත්ත හරිද බලන්න. ඒකෙදි අපිට හම්බුණා ප්‍රමයන් දෙකක්. සමාන්තර රේඛා සම්බන්ධ ප්‍රමයයි ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමයයි. හරිද බලන්න පුතා. අපිට සිකුරාදා උදේ අතිරේක පන්තියක් ගමු තියරිය කරන්න. තියරි කොටස කරන්න. එතකොට ගැටලුවක් නැහැනේ. හරි. එන්නකො අපි යමු 6 වෙනි එකට x සමානයි 3යි y සමානයි ඍණ 1 නම් 5යි x ඍණ 2යි y හි අගය සොයන්න. ආදේශ කිරීම තියෙන්නේ. ආදේශ කිරීම තියෙන්නේ. යම් බලන්න එනම් ආදේශයට යන්න හදන්නේ. 6 වෙනි ගාන. ගණන් ගන්න එපා. මොකද ගිය සමුද දවසෙත් ඔන්න ඔය ගැටලුව තිබ්බ මට කරන් යනකොට සමුද දවසෙත් ඔන්න ඔය ගැටලුව ආවා මේ බෝඩ් එකේ ගැටලුව. ඒකයි මම කිව්වේ තාක්ෂණික ගැටලුවක් කියලා. ඒ බෝඩ් එක මොකක් හරි හිටපු ගමන් පිස්සුවක් නටනවා. එතකොට මට කරගන්න බෑනේ. ඔයාලට පේනවා ඇති නිල් පාට වෙනවා. නිල් පාට වුණාට පස්සේ මට ගන්න බෑ. ඔයාලට පේන්නේ මගේ බෝඩ් එකේ නිල් පාට මේ මගේ මාව චූටිට පේනවනේ ඔයාලට. ඒක නිල් පාට වුණාට පස්සේ ඔයාලට පේනවා සුදු පාටට. ඔයාලට ගැටලුවක් නැහැ. මට හදන්න බෑ. හරි එන්න බලමු. 5යි x 5 වැඩි කිරීම x නේ 5යි x අඩු කිරීම 2 වැඩි කිරීම y. 5 වැඩි කිරීම x ගියාගේ 3යි. 2 වැඩි කිරීම y ගියාගේ ඍණ 1යි.
හදමු. පස්වරක් 3 15යි. දෙවරක් 1 2යි. ඍණයි ඍණයි ධන. ධන 2යි. 15යි 2යි 17යි. 15යි 2යි 17යි. හරිද බලන්න? ලේසි. 7 වෙනි එකත් බලමු. 7 8ත් මම ලියන්න මෙහෙම. 7 සහ 8 මෙහෙම ලියන්න. එන්නේ හදාගන්න මාත් එක්ක වැඩි වෙලා දෙන්නේ. 7 වෙනි එක. කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන ආසන්න 10ට වැටෙවූ විට 300කි. 10ට වැටෙමු 300 එනවා. 300 එන්න නම් පුළුවන් මොනවද පුතා? 295 296 297 298 299 300 10ට වැටෙවමනේ 301 302 303 304 300 මොකද ඒ කරේ 304 305 වුණොත් ආසන්න 10ට වැටෙවුවම 310ක් එන 300ට එන්නේ කොහොම එම කෙසෙල් කැනේ තිබිය හැකි උපරිම ගෙඩි ගණන ආලියම කීයද උපරිම ගෙඩි ගණන 304යි ගෙඩි 304යි හරි S සමානයි n වාරයක් පීඩන Q සූත්‍රයේ Q උක්ත කරන්න S සමානයි n වාරයක් පීඩන Q සූත්‍රයේ Q තනි කරන්න ඕනේ. හරි කොහොමද කරන්නේ නේද? මට පුළුවන් මොකක් කරන්න වරහන් ඉවත් කරලා කරන්න පුළුවන් නැත්නම් මට කරන්න පුළුවන් මොකද්ද? වැඩි කිරීමෙන් n අයින් කරන්න මුලින්ම. මට මෙයාවන තනි කරන්න වැඩි කිරීමෙන්. වැඩි කිරීම n අයින් කරන්න බෙදනෝ n ගෙන්නේ. n වාරයක් පීඩන Q තියෙන්නේ. වැඩි කිරීම n වයින් කරන බෙදනවා n ගෙන්. බෙදනවා n ගෙන්. මේ n ට මේ n කපලා ගිහිල්ලා මේ පැත්තේ පීඩන Q එනවා. මේ s බෙදීම n. හරි. Q ඕනේ. එහෙනම් p වයින් කරන්න ඕනේ. ධන p වයින් කරන්න මොකද කරන්නේ? ධන p මෙහෙට આવොත් ඍණ p වෙනවා. මතකද දන්නේ? එතකොට s බෙදීම n ධන p මෙහෙට આવොත් ඍණ p වෙනවා. සමානයි Q. දැන් මට ලියන්න පුළුවන් Q සමානයි අනිත් පැත්ත ගහලා ලියමු. Q සමානයි S බෙදීම n ඍණ p. උක්ත කිරීම, තනි කිරීම හදාගන්න. ඉක්මන් කරන් හදාගන්න. ඉක්මන් කරලා හදාගන්න. හරිද බලන්න පුතා?
හරි. අපි යන් ඊළඟ ගානට එන්න බලන්න ඊළඟ ගානට. නවවෙනි ගාන. නවයයි 10යි. බලමු. හරි එන්න යා. නවවෙනි ගානේ මෙහෙම දෙයක් කියනවා. ලීටර් 2ක ධාරිතාවකින් වාජනයක්. ඔව් ලීටර් 2ක් තියෙන වාජනයක් තියෙනවා. ලීටර් 2ක තියෙන වාජනයක් තියෙනවා. ලීටර් 2ක ධාරිතාවකින් යුතු වාජනයක් පිරවීමට මිලිලීටර් 400යි මිලිලීටර්. වාජනයකින් කීවරක් ජලය දැම්මේ? ඊයේ ලැජ්ජ නැති ප්‍රශ්න අහනවා. ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් 2000 නේ පුතා. මිලිලීටර් 2000 බෙදුවනම් හරිනේ 400යි මිලිලීටර් වලින්. මේ මිලිලීටර් මේ මිලිලීටර් කපලා 0.2යි කීවරක්ද? 5 වාරයක්. වාර 5ක්. ඊය මේව ලැජ්ජ ගන්න. ෂි. මේව හදන්න ලැජ්ජයි. සාධක සොයන්න. හරි. බැලු බැලමට පේනවා මේක වර්ග දෙක අන්තරයක් කියලා. පද කීයද? පද දෙකයි. පද දෙකට පොදු පදයක් තියෙනවද? නැහැ. පොදු පදයක් නැහැ. පොදු පදයක් නැත්තම් මොකද කරන්න අපි කිව්වා? බැලුවා. මේක වර්ග දෙක අන්තරයක් විතර හදා ගන්න පුළුවන්. 16 කියන්නේ 4 වර්ගය. ඍණ y වර්ගය. දැන් වර්ග දෙක අන්තරයක්. කොහොමද කරේ? වරහන් දෙකක් ඇරියා. වර්ගේ නැතුව ලිව්වා. දෙක නැතුව ලිව්වොත් 4y. 4y. එකක් ධන එකක් ඍණ. 4 ධන y 4 ඍණ y. 4 ධන y 4 ඍණ y. මාත් එක හදාගෙන යමු. හරි. 11 12 බලමු. හරිද බලන්න. හරි. පොදු අන්තරය 3ක් වන සංඛ්‍යා අනුක්‍රමණයේ දෙවන පදය ඍණ 3 වේ. පළමු පදය හා තුන්වන පදය පුළුවන් නේ? පුළුවන්. කොහොමද ගන්නෙ? T1 T2 T3. දෙවනි පදය ඍණ 3යිලු. පොදු අන්තරය මෙයාට ධන 3ක් එදනොත් එහෙම තුන්වෙනි පදේ එනවා කීයද? මෙයාට එකතු වුණාම ධන 3ක් බිඳුවයි. මෙයාගෙන් මේ පැත්තට වෙන්න නම් ධන 3ක් එකතු වෙලා තමයි මෙයා එන්නේ. නැත්නම් අඩු කරනවා ධන 3ක්. අඩු කරොත් ධන 3 ඍණ 6යි. මෙයා බිඳුවයි. හරිනේ? ඍණ 6ට ධන 3ක් එකතු කරනවා. නැත්නම් ඍණ 6ට ධන 3ක් එකතු කරොත් ධන 3යි. නැත්නම් මෙයාගෙන් 3ක් අඩු වුණාම මෙයා එනවා. අනුක්‍රමණය. පළමු පදය හා තුන්වන පදය පුළුවන්. පුළුවන්. ඊයා ලැජ්ජයි. අගේ හොයන්න. පුළුවන් අගේ හොයන්න. කොහමද? 2 8 2 3 වැඩි කිරීම 8 1 කියන්නේ 1 8 8යි. ධන මේ ඍණේ දශකයක් ධන දශකයක් කරන ඉරියට ගෙනිච්චා. 2 3ක් කියන්නේ බැරි නම් පැත්තකින් වැඩි කරගත්තා. 2 3ක් කියන්නේ කීයද බලන්න? 2 2 4 4 2 8යි. 2 3 කියන්නේ 8යි. බෙදීම 8න් 1. බෙදීම 8න් 1. කපලා කරලා ගමු. මෙයාකට එක තියෙනවා. 8ට 8 ඒවා 1යි. ඒ යන උත්තරය 1යි. මම හිතුවා මේ පොඩ්ඩක් වැදගත් ගාණක් දෙයි කියලා බලද්දි මේ චූටි ගණන්නේ. 13 බලමු. ඔය නිල් වෙනවා. ආයි නිල් වෙනවා පේනවනේ. නිල් වෙනවනේ. ෂොක් නේ. හරි. ඉවසපන් පපු ඉවසපන්. ඔය වගේ දේවල් වලට ඉවසන්න තියෙන්නේ. උපරිම විසිල්ලක් ඉවසන්න ඕනේ. බලමු. අම්මෝ මේක නම් ගණන් ලොකු වැඩි. ඒ හින්දා පොඩ කරමු. එක ගාණක් කරලා එක ගාණක් කරමු. බය හිතෙනවා. ඒ ගණන් ලොකු වැඩි. අම්මෝ මේ මොකද්ද මේ? හරි බලමු මොකද වෙන්නේ කියලා. 13 වෙනි ප්‍රශ්නෙට එනවා. අරක ලියාගත්තනේ. තරුවක් දාලා ලියමු මෙහෙම. ක්‍රමයන් ලියමු. තරුවක් දාලා සරල රේඛා දෙකක් තරුවක් දාලා ලියමු. 13 දාලා ලියන්න 13 වෙනි ප්‍රශ්නය 13 ගාව ලියන්න. සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන්
සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මෙන්න මෙහෙම දෙකක් පෙන්නලා මෙයාට මෙයා සමානයි. මෙයා A නම් මෙයා B නම් A සමානයි B. චුට්ටක් පෙන්නගන්න. මෙයා A නම් මෙයා B නම් A සමානයි B. මෙයා A නම් මෙයා B නම් A සමානයි B. බලමු මෙයා මොනවද අහන්නේ කියලා. AB හා CD AB හා CD සරල රේඛා දෙකකි. හරි. දී ඇති දත්ත අනුව නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. දාමු හරි වැරදි. අයියෝ කනාෂොට්නේ. වැරදි හරි හරි වැරදි. එහෙම දාන්නවද? පිස්සු එහෙම දාන්න ඕන. ඉතින් ගණන් හදන්න ඕනේ. එන්නේ හැ. 2x සමාන 90යි කෝ. 2x ගාගේ 90යි. වෙන්න බෑනේ. 2x සමානෙන්නේ මෙතෙන්ට මේ ඔක්කොටම. බොරු කියන්න එපා හලෝ 2x 90ක් එන්නේ නැහැ. වැරදි. p සමාන x ට. p ගාගේ x. ඔව් ප්‍රතිමුඛ කෝණ. ඔව් ඒක හරි. 3යි x ගාගේ 180යි. ඔව්. සරල රේඛාව මත පිහිටි කෝණ. ඔව් 180යි. හරි. p ධන 90. p ධන 90 කියන්නේ මේ දෙන්න. p ධන 90 සමාන 180යි. පිස්සුද? පිස්සුද? 180ක් කියන්නේ කොහොමද මේ දෙන්න? මේ ටිකත් එකතු වුණාම 180ක් කියන්නේ බොරු කියන්න එපා. හිතුවක් දන්නේ අපිට ගණන් බෑ කියලා. හිතුවක් දන්නේ අපිට ගණන් බෑ කියලා. අපි විමුක්තිසාවගේ පන්ති යන්නේ. ගණන් බැරි වෙන්නේ කොහොමද එහෙම? එනවා මෙතන අපිට බොරු කියන්නේ. ජ්‍යාමිතිය අනික. අපිට හොඳම පුළුවන් එක ජ්‍යාමිතිය. එන්න මගේ ළමයි. එන්න. ඊළඟ එක අනේ බයයි බෑ මේ ඉලක්කම් උඩ යට තියෙනවා. කැරකිල්ල වගේ මට දැන් නිකන් උඩ යටයි දෙකේම ඉලක්කම් නිකන් කරකැවෙනවා වගේ. මොනවද මේ කියන්නේ කේක් ගෙඩියක්. ඔව්. සමහරව අම්මලා කියනවා. ඔව් ඉතින් ඔය ඉන්න කේක් ගෙඩිය වගේ වාඩි වෙලා එහෙම කියලා කියනවා. ඔව් අන්න එහෙම කියනවා. ඇයි කේක් ගෙඩියක් පුතා තිබ්බ තැන තියෙනවා. ඒ වගේ සමහර අය එහෙමයි. කේක් ගෙඩියකින් 8න් 3ක ප්‍රමාණයක් බැගින් ළමයින්ට දීමට කේක් ගෙඩි 4මාරක් අවශ්‍ය විය. ළමයිට දෙනවා 8න් 3 ගාන කෑලි. ළමයි ටිකක් ඉන්නවා. ළමයි ටිකට දෙනවා. හරිද? එක ළමයට 8යි 3 ගානේ. කෑලි 8කට කඩලා 3ක්. කේක් ගෙඩි ඔක්කොම තියෙනවා. ගොඩායි. කේක් ගොඩායි. 4යි 2කින් එකක් තියෙනවා කේක් ගෙඩි. 4මාරක් අවශ්‍ය විය. ළමයින් ගණන සෙවීම සඳහා ගත හැකි සෙවීම සඳහා යොදාගත හැකි පහත ඒවායින් කවරක්දයි සොයන්න. ඉතින් මොකද කරන්නේ? එක ළමයට දෙන ප්‍රමාණය බෙදනවා කියන ළමයි ගාන හොයන්න නම් ඔයා අනිවාර්යෙන් 4මාර බෙදන්න ඕනේ 8න් 3න්. එහෙම එකක් තියනවද? එහෙම එකක් තියනවද? එකතු කරලා. පිස්සුද? පිස්සුද? ඒ 4මාරක් නෑනේ. 4මාර වෙනුවට ලියන්න පුළුවන් දෙවරක් 4 8 8 1 9 2කින් 9. බෙදීම 8න් 3. 2කින් 9 බෙදීම 8න් 3 මේ ඉන්නේ. ඉන්නේ 8න් 3 බෙදීම 2කින් 9 වැරදි. 2කින් 9 වැඩි කිරීම 8න් 9 වැරදි. බොරු මෙයා තමයි හරි. ක්‍රම ඉලක්කම් දෙක තමයි හරි. තේරුම් ගන්න. තේරුම් ගත්තම හදන්න පුළුවන්. අවබෝධය හදාගන්න. පහළවට යනවා. මුල් ගණන් 20 කරලා චූටි ඉන්ටර්වල් එකක් ගන්නත් ඕනේ. ඔව්. 15 වෙනි ගානට යන්න. සිංහල වාක්‍ය ගොඩයි ඒකේ. 15 16 දෙකම එකට ගන්නවා. පහළව බලමු. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21යි. මිලියන 21 කොහොමද ලියන්නේ? ඔන්න ඉතින් වැඩේ නාන්නේ නම් මිලියනට බිංදු 9ක්ද 6ක්ද තියෙන්නේ. ඔන්න වැඩේ නානවා මට මතක නෙමෙයි මේක. බිංදු 3යි. ඒකක චුටි කාලේ කරේ 1000 මිලියන 21යි.
0.6යි. සම්මත ආකාරයෙන් ලියන්න 21යි 0.3යි 0.3යි ඈඩ් කර කර ලිව්වා. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21කි. හරි. ඒ විද්‍යාත්මක අංකනේ ලියද්දී අනිවාර්යෙන් 1 හෝ 1.10ත් අතර පිහිටන්න ඕනේ. ඒතර මෙයාව කීපාරක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් 2.1 වැඩි කිරීම 10යි 7 විද්‍යාත්මක අංකයෙන් ලිව්වා. ඊළඟ එක. පාලතුරු වෙළඳ සැලකින් රවීන්ට රුපියල් 80කට අඹගෙඩි 15ක් මිලදගත හැකි විය. අඹගෙඩි 5යි ගන්න පුළුවන් උනේ. හරිද? රුපියල් 180කට අඹගෙඩි 5යි. ගෙඩි 5යි. ඒකීය ක්‍රමයෙන් යමුද? ඒකීය ක්‍රමයෙන් යමු. ලිතුමි දුව. ඔව් දුව කියන්න අත උස්සන්නේ ඇයි? සර් අඹගෙඩි 15ක් නෙවෙන්න ඕනේ. අඹගෙඩි 15ක්. පළතුරු වෙනසලකින් රවීන්ට රුපියල් 180කට අඹගෙඩි 15ක් 180කට අඹගෙඩි 15ක් මිලදී ගැනීමට හැකි වූයේ නම් නලීන්ට රුපියල් 70 අඹගෙඩි කීයක් මිලදී ඉස්සෙල්ලා අපි යමු ඒකීය ක්‍රමේ. රුපියලකට ගන්න පුළුවන් අඹගෙඩි ගන්න රුපියල් 1කට ගන්න පුළුවන්. ගෙඩි 15 බෙදීම 180. දැන් රුපියල් 72කට හොයාගමු. ඒකීය ක්‍රමයෙන් ගියා රුපියල් 72කට. 72කට ගන්න පුළුවන්. ගෙඩි 15 බෙදීම 180 වැඩි කිරීම 72. වැඩි කිරීම 72. කපමුද? කපමු. කපමුද? කපමු. කපමුද? කපමු. කපමු බලන්න. කපමු කොහමද? 18 වරක් තියෙනවා 4ක්. ඒ කියන්නේ මෙතෙන්ට 18 ඒවා 40යි. මෙතෙන්ට 18 ඒවා 18 ඒවා 18න් බෙදුවොත් මෙතෙන්ට 10යි. 18 ඒවා 4යි. 18. ආයි දෙකෙන් කැපෙනවා. ආයි දෙකෙන් කැපුණොත් 2ව 2යි 2ව 5යි. හරි. ඒ අනුව මෙයාව 5න් කැපෙනවා. 5ට 5ව 1යි 15ට 5ව 3යි. 3 වරක් 2 6යි. ගෙඩි 6යි. ගෙඩි 6යි. හරිද බලන්න? හරිද බලන්න? හරිද බලන්න? හදාගන්න. ඔයාලා තව ඇති ක්‍රම කියනවා. අවසාන ගණන් 4ක් කරමු චූටි ඉන්ටර්වල් එකක් ගන්නව ඊට පස්සේ වතුර චුට්ටක් බීලා තේ එකක් බීලා නේ. ඒ පන්තිරේ ඉන්න. අම්මෝ මේක නම් ලොකුයි ගාන දැක්කම බය හිතෙනවා. ඒකේ කුටු පේනවා. අනේ මට මතක් වෙනවා මොන අයියද? පයිතකරස් අයියා. පයිතකරස් අයියා කියපු දේවල් මැවි පේනවා. එන්න තරුවක් දාලා ලියමු මේම. හැමෝම මාත් එක තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාද මත
අඳිනු ලබන එහි ඉතිරි පාද මත අඳිනු ලබන සම චතුරස්‍රවල ලියමු ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාද මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ වර්ගඵලයන්ගේ මොනතුවටද එකතුවට සමාන වේ. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාද මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. ABC ඍජුකෝණී ත්‍රිකෝණයකි. BAC අංශක 90. මෙන්න මෙතන අංශක 90. එතන මෙයා කාරණය. AC හා BC මත අඳිනු කුඩා සමචතුරස්‍ර ගණන 90 AB මත ඇඳී සමචතුරස්‍ර තුල කුඩා සමචතුරස්‍ර කීයක් ඇඳිය යුතුද? වර්ගඵලය සමානයි. මෙතන තියෙනවා 1 2 3 4 5යි. 1 2 3 4 5යි. එතන මෙතන 25ක් තියෙනවා. මේකේ තියෙන සමචතුරස්‍ර 1 2 3 4යි. 1 2 3 4යි. 4 හදලා 16යි. දැන් 16 යන 25 නම් මේකේ සමචතුරස්‍ර එන්න ඕනේ 9ක්. ඇයි 9යි 16යි 25ක් වෙන්නේ? කුඩා සමචතුරස්‍ර කීයක් ඇඳී යුතුද? 9ක්. 9යි. 9යි. දහඅටවෙනි ගාන මේ ලාවට ප්‍රස්ථාර ගාන 18ත් බලමු. 18 කියනවා දහඅටවෙනි ගාන කියනවා මෙහෙම. කාටසිය තලයක x අක්ෂය ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණයක් සාදමින් පොඩ්ඩක් ඉන්නකෝ. මේ y අක්ෂය වේලාවට මේ x අක්ෂය දක්ෂිනාවර වාමාවර්තව මහා කෝණයක් මෙහෙම. මේ හදන කෝණය මහා කෝණයක්. අනිවාර්යෙන් ඍණ එහෙනම්. අනුක්‍රමණය ඍණ. කාර්සිය තලයක් මත x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණයක් සාදමින් බිඳුවේ 2 x ගේ බිඳුවේ 2යි. බිඳුවේ 2යි. ලක්ෂය හරහා යන සරල රේඛාව පොඩ්ඩක් ඉන්නකෝ. මෙතනින් මේක යන්නේ. මේක මෙතනින් නෙමෙයි යන්නේ. මේ කියන්නේ දෙකෙන් බිඳුවේ දෙකෙන් හැබැයි මහා කෝණයක්. ඔව්. දෙක කියන්නේ පුතා C. අපි දැන් මේ සති ඉගෙන ගන්න මේ සිකුරස් ඉගෙන ගන්නවා අනුක්‍රමණය. මේ වෙලාව C කියන්නේ අන්තක්ඛණ්ඩය. යන සරල රේඛාවේ සමීකරණ පහ තේවයින් කවරක්ද? පොඩ්ඩක් ඉන්නකෝ බලමු. ඍණේව තියෙන මේවා ටික කොබලන් මෙයා වෙන්න බෑ. ධන එකක්නේ. මෙයා නම් වෙන්න බෑ කොහොමවත්. මෙයා ඍණ මෙයා ඍණ මෙයා y සමානයි මෙයා මේ පැත්ත ඍණ 2x ධන 2 ඍණ 2 ඉන්නත් බෑ මේ දෙන්නගේ එක්කෙනෙක් හරිනේ පහත ඒවායින් කවරක් විය හැකිද මෙන්න මේ දෙන්න එක වෙන්න පුළුවන් එකත් හරි හතරත් හරි මේ දෙක හරි 1යි 4යි හරි මේ දෙක හරි ඒක කොහොමද හරියන්නේ? ඇයි පුතා? මොකක් වෙන්න ඕන? දෙක හරහා යන්න ඕනේ. ධන දෙක හරහා යනවා කිව්වම ඍණ දෙක කැපිලා යනවා ගිහිල්ලා C ගේ ඍණ දෙක වෙන්න බෑනේ. ඒ දෙන්නේ අයින් වෙනව කොහොමද? අනිත් දේ තමයි අනුක්‍රමණයේ ඍණ ඒ කියන්නේ මේ මහා කෝණයක් හදන්නේ M ගගේ ඍණ වුණොත්. M ගගේ ධන නම් සුළු කෝණයක් මතකද දන්නේ. M ගගේ ධන නම් සුළු කෝණයක්. M ගගේ ඍණ නම් මහා කෝණයක්. හරි හරි වැඩේ ගොඩේ අම්මෝ අවසාන ප්‍රශ්න දෙකට ආවා. නිර්මාණ එකයි ජ්‍යාමිතිය එකයි. ප්‍රත්‍යක්ෂ එකයි. ඒ කියන්නේ ජ්‍යාමිතිය කියන්නේ තියෙන ඒ වගේ. 19ත් බලමු. අම්මෝ විශාක විද්‍යාලෙට එන්න පුළුවන්. අම්මෝ
විශාක විද්‍යාලෙත් වැඩි ප්‍රශ්න 20ක් තියෙනවනේ. අනේ අයියෝ මම හිතුවේ ඉගෙන ප්‍රශ්න 60ක් තියෙනවා. උස්ම ගන්න අමාරුයි. ආයෙන්නේ යන්. කමන්නේ. කරමු. හරි 18න් 19 බලමු. 19 බලමු. තව කට සමට ඕන වෙයි. බලමු. x සහ y අනාරක්ෂිත ස්ථාන දෙකක සමදුරින් පිහිටීම ආරක්ෂිත වේ. කමල්ට ආරක්ෂිතව සිටිය හැකි පිහිටීම දැක්වීම ස්ථාන දී ඇති රූපයේ දල සටහනින් අදින්න චුට්ටක් ඉන්න. ඊට කලින් අපි ලියමු මූලික පත 4. එන්න යන්න. ලියමු මෙහෙම. අපට හමුවන මූලික පත 4කි. තරුවක් දාලා නෝට් එක ලියන්න. තරුවක් දාලා නෝට් එක ලියන්න හැමෝම. අපට හමුවන මූලික පත 4කි. එක ලක්ෂයක පතය වෘත්තයකි. මේදී වෙන ගණටක් ගාලා ලක්ෂයක පතේ වෘත්තයක දෙක අචල ලක්ෂ දෙකක පතය වනුයේ එම ලක්ෂ දෙක යා කරනු ලබන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. අචල ලක්ෂ දෙකක පතේ වනුයේ එම ලක්ෂ දෙක යා කරනු ලබන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. පෙන්නගම් පුතා මතකද දන්නේ ලම්බ සමච්ඡේදක ඇන්දා මේ A නම් මේ B නම් කව කට්ට තියලා මෙතනින් කව කට්ට තුල තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි ඒක වෙනස් කරන්නතෝ B ගෙන් තියලා ඡාප දෙක ගැහුවා අන්න ලම්බ සමච්ඡේදයක් ගත්තා පෙන්නගම් 3 තුන්වෙනි එක ඔවුලිතුමි සරේ ලම්බ සමච්ඡේදකය ගන්න විදිහ චුට්ටක් කියන්න පුළුවන්ද? මොකද පුතා ලම්බ සමච්ඡේදකය ගන්න විදිහ චුට්ටක් කියන්න පුළුවන්ද? ලම්බ සමච්ඡේද ගන්න විදිය ආයි චුට්ටක් කියන්න පුළුවන්ද? මම දැන් කරනවා මේක අපේ ගාන තියෙන ලම්බ සමච්ඡේදය කියලා දෙනවා නිකන් ඇඳ ගන්න දැනට නිකන් ඇඳ ගන්න හරි. මම මේ මූලික පත 4 මතක් කරලා දෙනවා ටක් ගාලා ඕලෙල් වලට ලකුණු දෙකක් මූලික පත වලින් ටක් ගාලා ලියා ගන්නකෝ ඕක හරි බලමු එහෙනම් ඊළඟ එක අම්මා දුන්නනේ හරිද ළමයි හරි බලමු ඊළඟ එකේ කියනවා මෙහෙම දෙයක් තුන්වෙනි එක තුන්වෙනි එක මූලික පතවල 3 සරල රේඛාවක පතය
වනුයේ සමාන්තර රේඛාවකි. මෙතන සරල රේඛාවක් AB කියන්නේ. එයාට සමාන්තර රේඛාවක් තමයි මෙයාගේ සමදුරින් ගමන් කරන පතය වෙන්නේ. අවසාන පතය හතරවෙනි පතය සමාන්තර නොවන සරල රේඛා දෙකක පතය. සමාන්තර නොවන සරල රේඛා සමාන්තර නොවන සරල රේඛා දෙකක පතය වනුයේ සමාන්තර නොවන සරල රේඛා දෙකක පතය සමාන්තර නොවන සරල රේඛා දෙකක පතය සමාන්තර නොවන සරල රේඛා දෙකක පතය වනුයේ එම සරල රේඛා දෙක දික් කිරීමෙන් සෑදෙන කෝණය. එම සරල රේඛා දෙක දික් කිරීමෙන් සෑදෙන කෝණය. එම සරල රේඛා දෙක දික් කිරීමෙන් සෑදෙන කෝණය. කෝණ සමච්ඡේදකය වේ. කෝණ සමච්ඡේදකය වේ. ගොඩක් පෙන්නව මෙහෙම මේ සරල රේඛාවක් මෙයා කෝණ සමච්ඡේදය යන්දා මතකද දන්න මේ වගේ. ටිකයි මූලික පද හතර ලියාගන්න. මූලික පද හතර ලියාගන්න දැනට.
හරි. හරි. එන්න බලන්න ගානන එහෙනම් කරන්න. කව කටුව ගන්න මාත් එක්ක එන කරන්. දලසරහනක් ඕනේ කව කටුව අරන් කරමු. මෙයාට සමදුරින් යන පතය මෙන්න මම කව කටුවෙන් කියලා දෙනවා. එන්න මගේ ළමයි. කව කටුව ගත්තා. x අක්ෂයේ තෙව්වා. y ගේ භාගයට වැඩි දුරක් ගත්තා. y ගේ භාගයට වැඩි දුරක් ගත්තා. කොහොමද කරේ? උඩින් ඡාපයයි යටින් ඡාපයයි ලම්බ සමච්ඡේදකේ. ඒ දුර වෙනස් කරන්නේ නැතුව කව කටුව මෙතෙන්ට ගෙනල්ලා y ගෙන් තියලා මෙයාව කැපුවා මෙතනින් කැපුවා. හරිද බලන්න? හරි. එහෙම ගත්තොත් ඔන්න ඔය විදිහට එනවා. ලම්බ සමච්ඡේදකය. හරි. ඔන්න එන්නේ. හරි. අවසානයකට එනවා මම. එන්න ඒකේ අවසාන ගාන ප්‍රත්‍යක්ෂ වලින් තියෙන්නේ. බලමු ප්‍රත්‍යක්ෂ වලින්. එන්න A B C D සරල රේඛාව මත පිරි ලක්ෂ 4කි. A අනුව පහත ඒවා හිස්තැන් පුරවන්න. AB සමානයි CD. මෙන්න මෙයාට සමානයි CD. මෙයාට මෙයා සමානයි. AB ට BC එකතු කරන මෙයාට මෙයා එකතු කරාම AC වෙනවා. එහෙනම් CD ටත් එකතු කරන්න ඕන BC. හේතුව ප්‍රත්‍යක්ෂ. සමාරාශි එකතු කරාම එනවා BD. මේවල AC. BD. හරිද බලන්න? හරි. විනාඩි 2ක් 3ක් ගමු. විනාඩි 2ක් 3ක් අරන් එන ටක් ගාලා විනාඩි 2ක් 3ක් ඔතනින් නැගිටලා ගිහිල්ලා ඉන්න වටයත් ගාලා එන ටක් ගාලා ගිහිල්ලා වටේ කුස්සිය පැත්තේ ඕපු දූපයක් හොයන් එන ටක් ගාලා මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. ආයන් ගේ වටේ රවුමක් දුවලෙන් ටක් ගාලා විනාඩියක් දෙකක් දෙන්න. විනාඩියක් දෙකක්
හරි මගේ ළමයි එන්න ඇති. එන්න අපි යමු පුතා ඊළඟ විශාක පේපරේ තියෙනවා කෙටි ප්‍රශ්න 20ක්. විශාක පේපරේ තියෙනවා කෙටි ප්‍රශ්න 20ක්. බලමු අපි මේ කෙටි ප්‍රශ්න 20ක්. එන්න යන්න. ඒකේ 20න් අපි 10ක් කතා කරමු බලන්න. මුල් 10 කතා කරමු. එතකොට 30යි. ආයි තව 30ක් තියෙනවා අපිට ඒතර කතා කරන් 30යි මේකයි තියෙනවා. හරි යමු. එන්න යම්. විශාක විද්‍යාලයේ පණික තියෙන සංඛ්‍යා රටා ගානක් 12 වන පදයේ මෙන්න මෙහෙම වේ. n වන පදයේ ලියා දක්වන්න පුළුවන් ලියන්න පුළුවන්. අඩු කරන්න තියෙනවා ඒ ටික කරන් යන්න. එන්න යම් මාත් එක්ක කරමු. බලමු. සංඛ්‍යා රටාවක 12 වෙනි පදය. 12 තමයි මේ 12 දාලා තියෙන්නේ. වේන n වන පදේ එනවා 85 රින 4 වැඩි කිරීම n. 85 රින 4යි n. n වන පදේ. 10 පදේ ගත ලැබෙන පිළිතුර දෙකේ පාදෙන් දක්වන්න 10 පාදේව දෙකක්. 10 1 10 11 එකක් අඩු කරාම 10යි. 10 පාදෙට 10. ලැබෙන 11න් එකක් අඩු කරන් තියෙන මේ දෙකම 10 පාද දෙකේ පාද නෙමෙයි. නිකන් 11 එකක් කරනවා 10. පිළිතුර දෙකේ පාදෙන් ලියන්න. දෙකේ පාදෙන් ලියමු. 10 බෙදනවා දෙකෙන්. 5යි ඉතිරි බිංදුවයි. ආයි මෙයාව දෙකෙන් බෙදනවා. 2යි ඉතිරි 1යි. ආයි මෙයාව දෙකෙන් බෙදනවා 1යි ඉතිරි බිංදුවයි. ඒ අනුව ඔයාට යටින් ඉඳන් උඩට අත ගාගෙන ගියාම ඔයාට 1.1.2 දෙකේ පාදෙට. 1.1.2 දෙකේ පාදෙට. හරිද බලන්න? හරිද බලන්න පුතා? හරි. තුන්වෙනි එකට යන්න. හදාගන්න 3 4 ගණන් වලට එන්න හදන්නේ. මං කරලා හදාගන්න මාත් එක යන් ඉක්මනට කරගෙන. හරි. හරි. එනයන් 3 4 ගණන් වලට සුළු කරන්න තියෙනවා. එහෙනම් මුලින්ම වරහන්නේ අල් නයන්න කරන්න ඕනේ. කරමු. 3න් 2 ගුණ කිරීම 4න් 3 බෙදීම 8න් 3 අල් නයන කියන ගුණ කිරීම 3න් 1. මේකට එකයි මේකට එක කපලා යනවා. 3න් 2 වැඩි කිරීම 4න් 3 බෙදීම 8 වරක් 1 8යි 1 වරක් 1 1යි. ඔවුලිතුමි කලින් ගන්න පොඩ්ඩක් දාන්නකෝ ලියා ගන්න බැරි වුණා. හරි ලියා ගන්න ටක් ගාලා ඔව්දුව අරකේ මේ දෙවෙනි ගානේ උත්තරේ එන්න ඕනේ 1.1යි 1.0 නැත්නම් 0යි 1.0. මේ 10 පාදය සාමාන්‍ය 11 එකක් අඩු කරාම 10යි. ඔව් සර් අර උඩට ගණන් කරගෙන යනකොට උත්තරේ එන්න ඕනේ ඒකද? ඔව් මුලින්ම අඩු කරා ඊට පස්සේ බෙදන්න ඕනේ 10න් බෙදුම 10ට 2 5යි ඉතිරි බිංදුවයි 5ට 2 2යි ඉතිරි 1යි 4යිනේ 2ට 2 1යි ඉතිරි බිංදුවයි. ඒ අනුව 1 බිංදුව 1 බිංදුව හරි. 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 එන්නේ මේක තුන්වෙනි ගානේ මම මේ දක්වා ආවා. ඊටු ටික වරහන්නේ අල් නයන කරා බෙදීම ඊළඟට බෙදීම කරමු. 3න් 2 වැඩි කිරීම 4න් 3 බෙදීම මොනව කරනවද ගුණ කිරීමක් කරනවා 1න් 8 වෙනවා. හරි දැන් කැපෙනව ඉන්නද බලන්න කපන්න පුළුවන් හොඳට. පුළුවන් කොහමද 4ට 1යි 8ට 2යි. තව කපමු මේ 3ට 3 කපලා යනවා. ඒ අනුව 1න් දෙවරක් 2 4යි 1න් 4යි කියන්නේ 4යි. එකපාර මං හැදුවා එතන.
ඊළඟට එනවා රුපියල් 100කට භාණ්ඩයකට 124 ලාභයක් තබා විකිණීමේදී ඊය ලේසි 120 විකුණුම් මිල පුළුවන් 100 භාණ්ඩයට 24න්නේ 124ක් කියන්නේ එහෙනම් 124ට විකුණන්නේ ලාභය 24යි මේ 124 කතාව මේ 100යි නම් 24ක් ලාභය විකුණන්නේ 124ට ඉතින් ගත්ත මිල 100කට ගත්ත භාණ්ඩයකට 124යි විකුණුම් මිල 24ක් ලාභය ඊයා පහයි හයයි ගණන් දෙක පහයි හයයි ගණන් දෙක බලමු පහයි හයයි ගණන් දෙක හරිද පහයි හයයි ගණන් දෙක බලමු පුතා එන්න යම් පස්වෙනි ගාන මෙන්න මෙයාගේ අගය හොයන්න තියෙනවා 7 ඍණ 2 වැඩි කිරීම x වැඩි කිරීම y තියෙන්නේ 7 ඍණ 2 වැඩි කිරීම x කියන්නේ ඍණ භාගයයි y කියන්නේ 3යි. කපන්න පුළුවන් එක කපමු. මේකට එකයි මේකට එකයි කපලා යනවා. ඒ අනුව 7 ඍණයි ඍණයි ධන 3යි 10යි. එක්වරක් එක එකයි එක්වරක් තුන 3යි. මේ ටික වෙනම සුළු වෙනවා මේ ටික. ඒතර ධන 3යි කියන්නේ 10යි. සාධක හොයන්න තියෙන්නේ පද 4යි. පද 4ට පොදු පදයක් තියෙනවද? නැහැ. පද දෙක දෙක වෙන් කරමු. පද දෙක දෙක වෙන් කරොත් මේ දෙකට 5 පොදුයි. ඒතර ඉතුරු වෙනවා 1 ඍණ 2යි x. මේ දෙනකින් ඍණ y වෙලිට ගත්තොත් 1 ඍණ 2යි x. හයිද බලන්න. හයිද බලන්න. එහෙම ගත්තොත් මේ දෙකට පොදුයි 1 ඍණ 2යි x. මෙතනින් හිතනවා 5 ඍණ y. හරිද බලන්න පුතා? ඉක්මනට ඔයා හදා ගන්න ඕක. ඉක්මන් කරලා හදන්න ඕක ටක් ගාලා ලියා ගන්න. හරිද ළමයි 7 වෙනි එකට යමු 7ට යමු අපි 7 වෙනි එකට යමු හරිද බලන්න 7 වෙනි ගාන බලමු පුතා කඩිය නින්ද යනවද මන්ද 7 8 හරි හරි බලමුකෝ අපි දැන් ඔයාලා ලේස්ති වෙන්න හොඳේ පේපර්ස් ලියද්දි වල රෑ තමයි ලියන්න වෙන්නේ මම දාන්නේ එහෙමයි උදේ දේවල් වල කරන්න බෑනේ පේපර්ස් ලියන්නේ රෑට එතකොට රූපේ මෙන්න මෙහෙම කියනවා රූපේ AOB කෝණය සමානයි මෙන්න මේ කෝණය සමානයිලු DOE ට DOE මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි ඒ අනුව COD හා DOE අතර සම්බන්ධය පුළුවන් පුතා මට කියන්න පුළුවන් මෙහෙම ඔන්න බලන්න හොඳේ මට කියන්න පුළුවන් AOB කෝණය සමානයිනේ DOE ට ගානේ දීපු එක දත්තය
තව මට කියන්න පුළුවන් AOB ට සමානයිනේ COD. ඇයි හේතුව ප්‍රතිමුඛ කෝණ මේ. මෙයාට මෙයා ප්‍රතිමුඛයි. ප්‍රතිමුඛ කෝණ. එතන මට කියන්න පුළුවන් සමීකරණ වල සමානයේ වයින් කරොත් මේ සමානයේ වයින් කරොත් ඉතිරිව සමානයිනේ. එතන මට කියන්න පුළුවන් එම නිසා DOE කෝණය සමානයි COD ට. ප්‍රත්‍යක්ෂ. හරිනේ මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමාන, මෙයාට මෙයා සමාන, මේ දෙන අයින් කරොත් මෙයාට මෙයා සමානයි. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් සොයන්න. අන්න හෙව්වා. අන්න හෙව්වා. අන්න හෙව්වා හරිනේ. ඊට පස්සේ රූපයේ දී ඇති දත්ත ඇසුරෙන් AB හා EC AB හා EC රේඛා සමාන්තර වේද? සමාන්තර වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒකාන්තර කෝණ යුගල සමානයි මොකක් හරි කරගන්න වෙනවා. එහෙම තියෙනවද බලමු. එහෙම තියෙනවද බලමු. බලමු. මෙයා 120 112යි නම් මෙන්න මෙතන කෝණය හොයන්න පුළුවන් නේද? මේක සරල රේඛාවක් නිසා මගේ ළමයි. මේ ඔක්කොම 180යිනේ 180න් 112ක් අයින් කරගමු. 180න් 112ක් අයින් කරගත්තොත් චුට්ටක් බලමු. 112න් 100 ගාන මෙතුජ කියන මෙතුජ මයික් එකේව කරනවා මෙතුජ කියන්නේ සර් ඕකසේ අනුරූපී කෝණ අනුරූප වෙන්නත් හොයන්න පුළුවන් නේද? F අකුර අරගෙන පුළුවන්. ඒක තමයි මම මේ හදන්නේ. හරි බලමු. 180න් 112ක් අයින් කරොත් බලමු මම හිතන 8යි 7න් එකක් 6යි මෙතන 68ක් එනවා. එතන මට කියන්න පුළුවන් මෙතන 68යි මෙතන 8යි කියන්නේ අනුරූපී කෝණ වලින් සමානයි. තව මට ඕන නම් පුළුවන් මෙහෙම කරන්න. මෙයා 68යි නම් මෙයා 68යි ප්‍රතිමුඛ කෝණ. මේ දෙන්නක එකතු 180ක් වෙනවනේ. ඒතර මිත්‍ර කෝණ වලිනුත් මට කියන්න පුළුවන් මේ දෙක සමාන්තරයි කියලා. ඔව් සමාන්තර වේද? ඔව් සමාන්තර වේ. කෙනෙක්ට ලියන්න පුළුවන් ඕන නම් අනුරූපී කෝණ සමාන නිසා. අනුරූපී කෝණ සමාන නිසා. එහෙම නැත්නම් කියනවා මිත්‍ර කෝණ වල එකතු අංශක 180ක් නිසා. මිත්‍ර කෝණ වල එකතුව අංශක 180ක් නිසා. කැමති විදියක්. අනුරූපී කෝණ සමාන නිසා කියන්න පුළුවන් නැත්නම් මිත්‍ර කෝණ වලගේ 180ක් නිසා. කැමති දෙයක්. ඔයාලට කැමති දෙයක් කියන්න පුළුවන්. අද දවසේ කතා කරන්න ඔයයි මායි අවසාන ගණන් දෙක. ඉතුරු ඒවා ටික කරලා තියන්න. සමහරු කරලා නැහැ ගණන්. සමහරු කරලා නැහැ. ඇයි ඒ? හරි හරි අවසාන ගණන් දෙකට එනවා. ඔයයි මම කතා කරන අවසාන ගණන් දෙක බලමු පුතා. හරිනේ බලමු.
මගේ ළමයි ඔය ප්‍රස්ථාර එහෙම කරද්දී ප්‍රස්ථාර කොළවල කරන්න පුළුවන් තරම්. ඒතර වරදින්නේ හරි නේද? එන්නේ යම් බලන්න. මං කිව්වා ඔයාට මේ අපේ ලින්ක් ඒව යවන්න කියලා ඔයාගේ යාළුවන්ට ටෙලිග්‍රෑම් එකේ ඒවා මං හිතනවා යවල ඇති කියලා ඔයා ඔයාගේ යාළුවන්ට. හරි. දින දිග තියෙන සෙන්ටිමීටර් 20යි පළල මෙච්චරක් වූ ඝනකාභ හැඩති ගාදුනක ලීටර් මෙච්චර. පොඩ්ඩක් ඉන්නකෝ අපි දන්න දේ ලියමු. ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් 1යි කියලා ඔයමයි දන්නවා. තව ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි කියලා ඔයමයි දන්නවා. හරි. හරිද? හරි. බලමු මේක මොකද්ද කියලා. එතකොට ලීටර් 3.6ක් කියන්නේ මොකක්ද? ලීටර් 3.6ක් කියන්නේ මිලිලීටර් වලින් ගත්තොත් 3600ක් මිලිලීටර්. ඒ කියන්නේ වෙන විදිහට කිව්වොත් ඝන සෙන්ටිමීටර් වලින් ගත්තොත් ඝන සෙන්ටිමීටර් 3600ක්. හරිද බලන්න? හරිද බලන්න? දිග පළල ඝනකාභ හැඩති බඳුනක. ඝනකාභයක් කියන්නේ මේ වගේ එකක් නේ. ඝනකාභයක් කියන්නේ මේ වගේ එකක් නේ. ඔව්. දිග 20යි සෙන්ටිමීටර්. පළල 15යි සෙන්ටිමීටර්. හරි. මෙයාගේ පරිමාව තමයි මේ තියෙන්නේ. 3600යි. දැමිය හැකි බඳුනේ උස අහනවා h අහනවා. හොදන්න පුළුවන් නේ. y මයි දන්නවා පරිමාව සමානයි. පරිමාව වෙන්නේ කොහමද? දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස සමානයි පරිමාව. අපි අර ඒකක වලින් පරිමාව හදාගත්ත ඝන සෙන්ටිමීටර විදියට. දිග දන්නෝ 20යි සෙන්ටිමීටර්. පළල දන්නෝ 15යි සෙන්ටිමීටර්. උස දන්නේ නැහැ. පරිමාව වෙනවා 3600යි ඝන සෙන්ටිමීටර්. හරිනේ? ඒතර 20 15න් වැඩි කරොත් 30යි. 300යි වර්ග සෙන්ටිමීටර්. වැඩි කිරීම h සමානයි 3600යි ඝන සෙන්ටිමීටර්. දෙපැත්තම බෙදනොත් 300යි වර්ග සෙන්ටිමීටර් වලින්. හරිනේ? හරි. මෙයාට මෙයා කපලා ගිහිල්ලා උස එනවා. මේකට මේකෙන් එකක් කැපලා යනවා. මේ බිඳුවද බිඳු 2යි 12යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 12ක් එනවා. හදා ගන්න පුතා. උඩ තියෙන අවසන් 394 සමාන x ගියගේ පුළුවන්. 345 වෙන්නේ 15න් වැඩි කරොත්. එහෙනම් x එනවා 4 වැඩි කිරීම 15 60ක්. හයිද බලන්න. හයිද? හරිද බලන්න. හරි. කැම් එක ඔන් කරන්න හැමෝම. කැම් එක ඔන් කරන්න. හරි. මගේ ළමයි මට කියන්න ඔය ටික මතක් වුණා, තේරුණා, හරි. පුළුවන් ඔය ටික හරි. මතක් වුණා ඔය පාඩම් ටික තේරුණා. හරිද එහෙමනම්? හරි. එහෙනම් අපි සිකුරාදා දවසේ උදේ ගමු අතිරේක පන්තියක්. හරිනේ? සිකුරාදා උදේට අපි අතිරේක පන්තියක් ගමු. මොකද සමුද පන්තිය අපිට ටික වෙලාවයිනේ කරන්න ඕනේ. එතකොට මට ප්‍රස්ථාර ටික ඉවර කරගෙන අපි බලමු පේපර්ස් ටිකකුත් කරා. මෙතනින් එහා ඉතුරු ප්‍රශ්න තව 30ක් තියෙනවනේ. ඒ ටිකත් අපි කරන්න බලමු. හරිනේ? ප්‍රස්ථාර ටික ඉවර කරගත්තොත් මේ ටික කරගන්න බලමු. ඒ නිසා ඔයාගේ පාඩුවේ වැඩ ටික කරලා තියන්න ඕනේ. හරිද? ඔයා හැමතිස්සෙම අවංකව වැඩ කරන්න මහන්සි වෙන්න. දැන් ඔයා චූටි ළමයෙක් නෙමෙයි. දැන් ඉස්කෝලේ නම් ගියේ නෑ 9 වසර. චූටි කාලයක් ගියා. ජනවාරි මාසේ පටන් ගත්තට පස්සේ. දැන් ඔයාට යන්න තියෙන්නේ 10 වසරේදී පටන් ගත්තොත්. හරිනේ? ඔව්. ඒතර 9 වසර පිරිණි ළමයි නම් දික් කලිසම් මහ ගන්න ලේස්ති වෙන්න වෙනවා.
හරිනේ. දැම්ම මහන්න එපා. යන්න බැරි වුණොත් එහෙම ඔළුවේ තමයි දාගෙන නටන්න වෙන්නේ. ඒ නිසා කොහොම හරි කමන්නේ දික්කලසන් ඇඳත් නැතත් ඔයාට මොකක් වෙනවද? 10 වසරට යන්න වෙනවා. ඊට පස්සේ මොකක් වෙනවද? 11ට යනවා. කොරෝනාත් එක්කම. ඒ නිසා ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි. ඒ නිසා ඔයා තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. මගේ කෙල්ලෝ ටිකට වඩා මගේ කොල්ලෝ ටික වටිනවා. ඒ නිසා කොල්ලෝ ටික වැඩ කරන්න ඕනේ. හරිනේ? කොට කලිසමින් දික් කලිසමට එනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. හරි නේද? ඔව්. ඇයි මේ කාලේ තමයි වාගේ විපර්යාස වෙන කාලේ. ඔව් ඔව් ඔව්. ඒකනේ කොට කලිසමින් දික් කලිසමට දෙන්නේ. නැත්නම් කොට කලිසම ඇඳන් යන්න පුළුවන් නේ. නැත්නම් ඒතර දහම් පාසල යනවා වගේ සරන් ඇඳන් යන්න පුළුවන්. එහෙම දෙන්නේ නැහැ නේ. ඔව්. ඒ නිසා පිරිළමයිකින් මං ඉල්ලනවා කොල්ලෙක් විදියට තනියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතා මේකයි. දැන් ගෑන් ළමයි බලයි අයිය අපිට එහෙම කියන්නේ නැත්තේ කියලා. නෑ මම දන්නවා ගෑන් ළමයි වැඩ කරනවා කියලා. හරි නේද? පිරිණින ළමයට මම කියන්නේ ඔයා තනියෙන් පැත්තකට වෙලා දැන් වාගේ අම්මා තාත්තා වාගේ පස්සෙන් ඉඳන් යන්න ඕන කාලයක් නෙමෙයි ඉස්සරහට එන්නේ. ඔයාට හිතෙනවා නම් මම ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ ළමයෙක් කියලා Taman තනියෙන් ඉගෙනගෙන යන්න. එහෙම නැත්තම් එහෙම කරන්න ඕනේ මොකක් හරි ඔය ගෙදර තියෙන පොල් ගහක නැගලා බලන්න පොල් ගස් නගින්න පුළුවන්ද? බඩ ගාලා බලන්න මුලින්ම බඩ හූරගෙන යනවා. එහෙම චුට්ටක් බලන්න. හරිනේ? එහෙම චුට්ටක් බලන්න පුළුවන්ද නගින්න කියලා. හරි නේද? එහෙම බැරිම නම් වදුරෙක් දිහා හරි බලන් ඉන්න. ඌ නගින්නේ කොහොමද? ඌට නැට්ට නැති වුණාට මට එහෙම බලන්න චුට්ටක්. හරිනේ? නැත්තම් චුට්ටක් බලන්න ඔය අම්ම එහෙම උයනකොට මොනවා හරි මට උයා ගන්න පුළුවන්ද? කෝකියෙක් හරි වෙන්න. ඔය පොඩි නයිට් කඩයක් හරි දාගන්න. එහෙම කියලා බලන්න. එහෙම නැත්තම් ඔයාට හිතෙනවා නම් චුට්ටක් මම ඉගෙනගෙන ඔළුව චුට්ටක් හදාගෙන ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ පුතා මේ ජොබ් එකක් කරන්නම නෙමෙයි ඉගෙන ගන්නවා කියන්නේ. හරිනේ? ඔයා ඉගෙන ගත්තොත් ඔයාට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ හැමතිස්සෙම මේ දැන් අපේ කියනෝනේ ගණන් විෂය වෙන්නේ වාගේ මොන මොලේද? දකුණු මොලේ වර්ධනය වීමක්නේ. ඔව් සමහරුන්ගේ මොළ දෙකම වැඩි. ඒක වෙනම කතාවක්. හරිනේ? ඔව් කොහොම හරි කමක් නැහැ ඔයාගේ ගණන් වලින් වෙන්නේ දකුණු මොලේ වර්ධනය. ඒ කියන්නේ ඔයාගේ හිතන පැත්ත වැඩි වෙන්න ඕනේ. ඔයාට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා හිතන්නේ හැමතිස්සෙම කොරෝනා තියෙනවා. හරි. අපි ඉස්කෝලේ ගියේ නෑ. හරි. අපිට කවුරුවත් ඉගෙනුවෙත් නෑ. හරි. ඒනට ඔයාට පුළුවන් වෙන තනියෙන් ඉගෙනගෙන යන්න. ඔයාගේ අච්චු පොතේ නිදසුන් තියෙනවා. නිදසුනක් ගත්තා මේක කොහොමද උනේ? අන්න බැරි දෙයක් තිබ්බොත් කාගෙන් හරි අහනවා. පුළුවන් කට්ටිය ඉන්නවනේ. ලොකු අය ඉන්න, ගුරුවරයෝ ඉන්න, යාළුවෝ ඉන්න. එහෙම කෙනකින් අහලා ඔයාට දැන් මෙතනින් පස්සේ එන්නෝනේ කුතුහල. මොන හලද? කුතුහල. ඒක අමුතු එකක්ද? නෑ ඔයාගේ තියෙනවා ඒක. ඔයා ඒක වැඩි දියුණු කරගන්න. මේක මෙහෙම වුණාම කොහොම වෙනවද? මෙහෙම වුණොත් මොක වෙයිද කියන කුතුහලය එන්න ඕනේ. ඒ කුතුහලෙත් එක්ක වැඩ කරන්න. තනියෙන් ඉන්නකොට ඒ දේ දැනෙනවා. තනියෙන් ඉඳගෙන පොත්පත්වල වැඩ කරන්න පටන් ගන්න. පුළුවන් නම් මගේ කොල්ලෝ ටික ගෙදර වයිට් බෝඩ් එකක් හරි සුදු පාට බිත්තියක් තියෙනවා. ඕකේ ලියලා කරලා මොන හරි කරන්න. අඟුරු කෑල්ලෙන් හරි කමන්නේ ලියන්න. මම මෙන්න මේක කරනවා කියලා ලියන්න. හරි ලියලා වෙලා කාටවත් පේන්නේ නැති රෙද්දෙන් වහලා තියන්න. අවුලක් නැහැ. හරිද? කාටවත් පේන්නේ නැහනේ. ඔයා විතර රෙද්ද මේව ලියා බැලුවා. කොහොම හරි කමක් නැහැ ලියා ගන්න. නැත්තම් බඩේ හරි පච්චයක් හරි ගහ ගන්න. පේන්නේ නැනේ ෂර්ට් එක මොකක් හරි කරගන්න. මොකද්ද කරන්නේ? ඔයා අවශ්‍යතාවය ඔයාගේ ඉෂ්ට වෙන විදියට වැඩ ටික කරගෙන යන්න. කොහොමද අවස්ථාවය? තනියෙන් ඉඳලා මම මගේ වැඩ ටික කරගන්නවා. දැන් අම්මා තාත්තා මගේ පස්සෙන් ඉන්න ඕනේ කාලයක් නෙමෙයි. මම පොඩි ළමයෙක් නෙමෙයි. තාම චූටි කාලේනේ පුතා තියෙන්නේ. මේ මාසේ පළවෙනි දවසේ 9 වෙනි මාසේ සෙල්ලම් නෑ හොඳේ. මේ අවුරුද්දේ මාස 9ක් ගිහිලා තව මාස 3යි. දෙයියෝ ඉවරයි. ඔයා වයසට යනවා. මම තරුණ වෙනවා. මාර වැඩේ වෙන්නේ. ඒ නිසා මම ඔයාගෙන් ඉල්ලනවා. ඔයා 11 වසරට යන්න කලින් චුට්ටා ඔළුව ටික හදාගෙන පුළුවන් පැත්තට එන්න ඕනේ. මගේ ළමයිට පුළුවන්. ගණන් කියන්නේ ගේමක් නේ. ඒ හින්දා ඔයා වැඩ කරන්න ඕනේ. ගේමක් නැති වෙන්නේ වැඩ කරොත්. ඔයා වැඩ නොකර හිටියොත් ගේමක් තමයි ඉතින් ඇඬෙනවා එතකොට. ඒ නිසා ඔයා ඔයාගේ පැත්තෙන් වැඩ කරන්න. ඔයාගේ පැත්තෙන් වැඩ කරනවා කියන්නේ දැන් මං ඔයා වෙනුවෙන් පුතා එක එක ඒවා හොයලා දෙනවනේ. දැන් ඔයාලට පේපර්ස් දෙනවා. දැන් මේ පේපර්ස් කතා කරනවා. මේ ඇවිල්ලා ඔයාලට දාලා තියෙන පාස් පේපර්ස්. අනික ප්‍රධාන ඉස්කෝල වල පේපර්ස් දාලා තියෙන්නේ. ඕක මගේ නමක් දාලා මට දාන්න තිබ්බනේ. එහෙම මං කවදාවත් කරන්නේ නැහැ. මම හදපු එකක් මගේ නමින් දාලා කරනවා. නැත්තම් මම ඔයාලට දැයිලා තියෙන්නේ මේ වගේ පේපර්ස් තමයි 9 වසරේදී අහන්නේ. මේ වගේ දේවල් තමයි තියෙන්නේ. කියන දේ පෙන්නන්න ඔයාට. ඔයාට මම කිව්වනේ ඉස්කෝලේ කරේ නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඔයාට හම්බෙනෝනේ ඔක්කොම ටික. දැන් ඔයාගේ වගකීම තමයි මොනව කරන එකද?
අවංකව වැඩ කරලා මට මේක පුළුවන් මම මේ දැනුමෙන් ඉන්නවා. දැන් කොරෝනාව ඉගෙනුවේ නෑ. නමුත් ඔයා දැනුමින් අංග සම්පූර්ණ ළමයි. ඒතර කාටවත් ගැටලුවක් නැහැ නේ. ඔයා 10 වසර යනකොට කවුරුවත් නොකරත් ගැටලුවක් නැහැ ඔයා කරලා. එහෙමනේ. දැන් ඔයාගේ ඉස්කෝලේ කොච්චර යාළුවෝ ඉන්නවද බලන්න. ඔයාගේ වයසේ කී දෙනෙක් ඉන්නවද බලන්න. මේ වෙලාවේදී එයාලා කරන වැඩ බලන්න. සමහරු නිදි ඇති. සමහරු තව ටිකකින් ටී බලනවා ඇති. සමහරු හොඳට කනවා ඇති. ඕහො. ඒ වගේ ඉන්න චරිත ඉන්නවනේ. එතකොට ඒ චරිත අතරේ ඔයා මේ වෙලාවේ පුටුව රත් කර කර මං කියන දේ අහන් ඉන්නවා. මං කියන මේ බොරු ටික අහගෙන ඉන්නවා. බලන්න ඒකෙත් ඇති. ඒකනේ. ඒකනේ ඔයා එයාලගෙන් වෙනස්නේ පුතා. ඒකනේ ඔයා දැන් මේ මහන්සි වෙලා හරි මේ කනේ සමහරු ගාගෙන බෙල්ල වටේ උතාගෙන සමහරුන්ට පිස්සු වගේ නිකන් නේ. ඒත් ඔයා මේ දැන් අහන් ඉන්නවනේ කියන දේවල්. මම මේ මෙහෙ ලියන බෝඩ් එකේ දිහා බලන් ගණන් ලියනවනේ. අපරාධේ තීන්ත ටික. අපරාධේ අම්මා තාත්තා අරන් දීන් පොත් ටික කොළ ටිකක් ඉවර වෙනවා. කොහොම හරි කමක් නැහැ. ඔයා මේ දේ කරනවනේ. ඒ ඔයාගේ ඇතුලේ තියෙන චූටි දෙයක් මොකද්ද? උවමනාව කියන දේ. ඒක ඔයාගේ තියෙනවා. දැන් මගේත් එක්ක ඉගෙන ගන්න ළමයිගේ ඇතුලේ චූටි උවමනාව කියන දේ තියෙනවා. සමහරුන්ගේ ඇත්තෙම නේ අම්මා තාත්තගේ තමයි උවමනාව තියෙන්නේ. ඉතින් බලෙන් වාඩි කරනවා. හිටපිය කරපිය. හරිනේ? එහෙම තියෙනවා. ඒ අර උවමනාව ඇති කරන්න හදනවා. ඒකින් ඒ උවමනාව තියෙන කට්ටිය චුට්ටක් ඔයාගේ උවමනාව වැඩි දියුණු කරගන්න. ඒ වැඩි දියුණු කරගන්න ඕනේ ඔයාමයි. ඒක මට කරන්න බෑ. ඔයාගේ අම්මා තාත්තට කරන්න බෑ. ඔයා තමයි ඔයාගේ උවමනාව වැඩි කරගන්න ඕනේ. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ඒක මම වැඩි කරගන්නවද නැද්ද? වැඩි කරගත්තොත් කාටද ප්‍රතිලාභය කියලා බලන්න. මට ප්‍රතිලාභයක් නැහැ නේ පුතා. ඔයාගේ අම්මා තාත්තට ප්‍රතිලාභිකුත් නැහැ. ඒක වැඩි කරගත්තොත් ඔයාටයි ප්‍රතිලාභය. හරිනේ? එහෙනම් චුට්ටක් අද නින්දට යන්න කලින් චුට්ටක් කල්පනා කරලා බලන්න. මතක් වෙයිද දන්නේ කාපු ගමන් මොනවද බුද්ධිමත එනවා. ඉතින් ඕකට මේ මාවතියා මොකෙක්වත් මතක් වෙන්නේ නැහැ. කමන්නේ චුට්ටක් එහෙම මතක් වෙන එක්කෙනෙක් හරි ඇතිනේ මෙතන. චුට්ටක් කල්පනා කරලා බලන්න මම මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා. මම නිකන් එහෙම කිව්වේ. අපි ලබන සතිවල මේ මාසේ අවසාන වෙනකොට මම චුට්ටක් කියන්නම් ප්ලෑනින් ටිකක්. ඒ ප්ලෑනින් වලට යමු. ඒ දෙන දේවල් එක කරගෙන යමු. දැන් ඔයා ඕලල් ළමයෙක් විදියට මම මේ පැත්තට හදා ගන්නවා. හරිනේ? එහෙනම් හැමෝගෙම මම සමු ගන්නවා. අපි සිකුරාදා දවසේ අතිරේක පන්තියක් ගමු. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.